සුබ උදෑසනක්. ඔන්න අපි අද හදන්නේ ලංකාවේ තියෙන ඉතාම සුවිශේෂී කන්දක් වන මීටර් 1148 උස අලගල්ල කඳු පන්තිය කතා ළඟා වෙන්න. මේ අතරම මගේ තුන්වෙනි චාරිකාව. මීට පෙර 2016 2019 මම වාසනාවන්ත වුණා අලගල්ල තරණය කරගන්න. අපි ඇත්තටම මේ ගමන ආරම්භ කරන ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට දල වශයෙන් මීටර් 620ක්. ඒ කියන්නේ අපේ තවත් මීටර් 528ක් ඉහළට තරණය කළ යුතුයි. ගමනේ දුර දල වශයෙන් කිලෝමීටර් 3ක් විතර ඇති. නමුත් අලගල්ල චාරිකාවේ අමාරුම කොටස තියෙන්නේ අවසානයේදී. ඒකනේ අපි බලමු තුන්වෙනි වතාවටත් මට මුදුනටම ළඟා වෙන්න හැකි වේද කියලා. අපි ගමන පටන් ගන්න කලින් ඊටම සුවිශේෂී දැන්වීම් පුවර දෙකක් තියෙනවා. අපි බලමු මේ දෙකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න එහෙනම් අපි අලගල්ල කතා හිමින් මේ පළවෙනිම තියෙන තේවත්ත මැදින් ගමන් කරනවා. දැන් අලගල්ලේ උස මීටර් 1148යි කියලා කිව්වනේ. හැබැයි ඉතින් ඕක Google Earth සිතියමෙන් බැලුවොත් ඔය 1148ම පේන්නේ නැහැ. දල වශයෙන් ඕක මීටර් 900ක් 17 අතර ගාණක් තමයි පෙන්වන්නේ. ඔය අලගල්ලේ තියෙන ඉහළම ඔය අල ගෙඩියක් වගේ තියෙන කොටසට කලෝටුවා ගල කියලත් මම දැක්ක මේ ළඟදී භාවිතා වෙලා තියෙනවා. ඊට අමතරව ඕකට කටුසු කන්ද කියලත් කියනවා. දැන් ওই කටුසු කන්ද කියන්නේ ඕන මතක ඇති හන්තානේ තියෙන ඉහළිම පිහිටි කඳු මුදුනක්. ඒතර මේ අලගල්ලේ තියෙන ඉහළම කොටසටත් කටුසු කන්ද කියලා කියනවා. දැන් මම කිව්වා අපි ගමන ආරම්භ කරේ මීටර් 620ක් විතර ඉහළින්. එතකොට අපේ සම්පූර්ණ උස අද තරණය කරන්න වෙන්නේ මීටර් දල වශයෙන් 528ක්. 3.1කින් වැඩි කරලා අඩි වලට කන්වර්ට් කරගන්නකෝ. හරි අපි මෙතනින් එහාට හෙමින් ගිහිල්ලා බලමු. මේ තින්නේ අපි ආයුතු ගමන් මාර්ගයේ වටා වැටී ඇති අලංකාර තේවත්ත. මේට එපිටින් ඈතින් දිස්සනවා අලගල්ල ගස් අතරේ. දැක ගන්න එතන ලේසි නෑ. ඔන්න තියෙනවා අලගල්ල ඉතාම හොඳින් දර්ශනය වෙන ස්ථානයකට අපි ඇවිල්ලා තියෙනවා. ඔන්න දකුණු පැත්තේ ඉහළින් බලා ගන්න පුළුවන් ඔය කලෝටුවා ගල කියන ඉහළම කොටස. ඔය බතල ගෙඩියක හැඩයට තින්නේ අන්න ඒක. ඊට පහළින් තියෙනවා අලංකාර ලෙස අලගල්ල දැක ගන්න පුළුවන් මාන කොටස. ඔන්න තියෙනවා ටික ලං කරලා ගත්ත දර්ශනය. ඔන්න ළමයි අපි එහෙනම් මේ අපි ආපු වතු මාර්ගයේ අවසන් කරලා අලගල්ල කරා දිවෙන පටු වනමම් පෙතට පිවිසෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. වන පෙනත් ඉතින් වම්පස දිශාවට තියෙනවා හිතා කුඩා මාර්ගයක්. අපි එතනින් ඇතුළට ගිහිල්ලා එහෙනම් අලගල්ල රක්ෂිතයට සම්ප්‍රාප්ත වෙමු. මේ තියෙන්නේ කුඩා වනමම් පෙත අලගල්ල කරා සම්ප්‍රාප්ත වෙන්න. වන ඉදිරියෙන් දැක ගන්න පුළුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිහිටුව ඇති නාම පුවරුව. ඒකට අනුව මේ අලගල්ල රක්ෂිත වනාන්තරය හෙක්ටයාර 9.13668ක භූමි ප්‍රමාණයකින් යුක්තයි. දකුණු පසින් අපේ තේවත්තේ මායිම තියෙනවා. ඉදිරියේ තියෙන අලගල්ල රක්ෂිතය. මේක අයිති වෙන්නේ මහනුවර අඩවි වන කාර්යාලයට. ඊටාම වැදගත් දේ තමයි ඔයගොල්ලෝ දකින්න ඇති නාම පුවරුව සඳහන්ලා තිබුණා. මේ රක්ෂිතයේ ගිනි තැබීම් වලට සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඊටාමත්ම කල්පනාකාරී වෙන්න. මොකද මේන් ඉපදෙන ජල මූලාශ්‍ර වලින් ඉතා විශාල ගම් ප්‍රමාණයක් ඒ ජලය භාවිතා කරනවා. ඔවුන් ඒකෙන් යැපෙනවා. ඒකින්ද මේ රක්ෂිතය ආරක්ෂා කරගෙන පරිසරය විඳ ගන්න අපි ගමන ආරම්භ කරමු. ආමග කෙටි යා යුතු මග දුරයි සහ දුෂ්කරයි. ෆෝර්ට් නොක්ස් වල තියෙන රත්තරන් නිදියටත් වඩා වටිනවා මේ වනස්පතිය. අපේ මුතුන් මිත්තෝ ගස් වලට වැන්දේ ඇයි කියලා දැන් අපිට තේරෙනව නේද? ඒක ඒ කාලේ බැහැර කරා මිත්‍යා දෘෂ්ටික අදහස් ලෙස. නමුත් මේ වගේ වනස්පතීන්ට කොච්චර වැඳලා පින් දුන්නත් මදි. ඔවුන් කරන නිහඬ සහ අමිල මෙහෙය කවදාවත් ඇගීමකට ලක් වෙන්නේ නැහැ. අපි ඔවුන්ට කෘතගුණ සලකන්නේ මෙවැනි විශාල වනස්පතීන් අමුවේ ඝාතනය කරලා. අවාසනාවට ඔවුන්ගේ වන විනාශය වර්තමානයේ දැඩි ලෙස ඉක්මන් වෙලා තියෙනවා.
එහෙනම් මේ ගහට වැඳලම අපි අලගල්ල සංචාරය දිගටම කරගෙන යනවා. ඔන්න ළමයි අපි මීටර් 710 සීමාවට. ඒ කියන්නේ මීටර් 90ක් ඉහළට ඇවිල්ලා තිනවා. කිලෝමීටර් 1.2ක් විතර ඇවිල්ලා. හති හලාලේ වුණත් මේ දේ නොපෙන්න බැරි හින්දා මේ කරන්නේ. ඔයගොල්ලන් පෙන්නේ මගේ පිටිපස්සෙන් මොකද්ද දාලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඔය සමනල්ලු යන සිරිපාදේ කැරපොත්තු ගියාම වෙලා තියෙන දේ දැකලා තියෙනවනේ. ඒ හා සමාන දෙයක් තමයි මේ අලගල්ල වගේ විතරක් නෙමෙයි සියලුම ශ්‍රී ලංකාවේ අලංකාර ස්ථාන වෙලා තින්නේ. ඊළඟට වෙන ඊටාම භයානකම දේ තමයි මේ පාවිච්චි කරලා විසිකරන මේ මුහුණු ආවරණ හෙවත් මාස්ක්ස්. මට කිසිම දෙයක තේරුම් ගන්න බෑ ඇයි මේ පව්කාරයන්ට තමන් ගේන දේවල් නැවතත් අරගෙන ගිහිල්ලා නිසි ලෙස බැහැර කරන්න බැරි ඇයි කියලා. අනේ ඉතින් මේ වගේ රක්ෂිත බාර වෙන්න දෙයියවත් මේව බලලා මේ නරුමයන්ට දඬුවමක් දෙනවා නම් අපේ පරිසරය තව ටිකක් ලස්සන වෙලා ආරක්ෂා වෙලා තියෙයි. එහෙනම් හිතට ගොඩක් දුකයි ඉතින් මේවා දේවල් දකින්නකොට කරන්න දෙයක් නැහැ. මේවත් ඉවසගෙනම හිමි හිමීට ඉහළට යන්න. ඔන්න අපි ඇවිල්ලා තියෙනවා මේ ගමනේ තියෙන වදක බාති මාන කොටසට. මේක ඉවත වෙනකොටම අපි එන්න ඕනේ එලිමහනට. ඉතින් පස්සේ ඉතින් ගිනි අවුවට පිච්චි පිච්චි අලගල්ල තරණය කරමු. ඔන්න අපිට තියෙනවා අලගල්ල මම්පෙතෙන් එලිමහට ආපුවාම දිස්වන දර්ශනය. අපි මේ බලාගෙන ඉන්නේ හුන්නස්ගිරිය, නකල්ස්, ගොම්බානියා, යකුන්ගේ හෙළ ඒ ආශ්‍රිත කඳුපන්ති දෙසට. ඉතින් වම් පසට එද්දී අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ නකල්ස් කිරිගල් පොත්ත සහ ඉතින් එහාට ගියාම අපිට තියෙනවා තවත් අලංකාර කඳුපන්ති රාශියක්. ඔන්න ගිනියවට පිච්චි පිච්චි ඉහළට යද්දී ඔය ඈතින් පේන කළුගල් පොත්ත තමයි අපේ උදෑසන ආහාරය ගන්න ඉන්න ස්ථානේ. හරි එහෙනම් හිතවුවෙන් හානියක් වෙන්නේ නැහැ කියලා හිතලා අපි පටන් ගමු. ඔය ඈතින්ම දිස්සන අපිට මැද මහනුවර, නැවෙනගල, දෝතලුගල, නකල්ස් කඳුපන්ති 5, හුන්නස්ගිරිය, දැන් අපිට දුම්බානාගලත් දැක ගන්න පුළුවන් මෙතනට. යකුන්ගේ හෙළ, ගොම්බානිය, නකල්ස් කිරිගල් පොත්ත. ඉතින් යාට ගියාම කරගහ තැන්න සහ මාඋස්ස. මම දැන් අපිට මේ ළඟින් දැක ගන්න පුළුවන් විල්ෂය සහ ඇටිපොළ. ඉතින් තව ටිකක් වම් පස්සට ගියාම දැක ගන්න පුළුවන් අම්බොක්ක. තවත් ඉතින් නොයෙකුත් ආකාරයේ විවිධ උස් වලින් යුතු කඳුපන්ති දැක ගන්න පුළුවන්. බලන කපොල් වගේ ස්ථානයක් තියෙනවා පේනවද? ඔය කපොල්ලෙන් පිටතට ගිහිල්ලා අපි මේ ගල උඩ ඉඳගෙන පොඩි විවේකයක් ගමු. ඔන්න තියෙනවා සුන්දර අලගල්ල. මේක තමයි කලෝටුවා ගල කියලා මම කිව්වේ. හෙවත් කටුසු කන්ද. ඔතනින් ඉහළට නැගගත්තොත් දිව්‍ය ලෝක වගේ බලා ගන්න පුළුවන්. මේ තියන්නේ අර ඉහළ තියෙන හොඳින් වැඩුණු මානා ප්‍රදේශය සාමාන්‍යයෙන් වීලි කාලයේදී මේ මුළු ප්‍රදේශයම ගිනි ගන්නවා. ඔන්න අපි ඊටාම දුක්මුසු උදෑසන ආහාරයක් අරගෙන ඉන්නේ. තරම් පෝෂදායී ආහාර වේලක් නෙමෙයි. ඇත්තටම අපි මේ බලාගෙන ඉන්නේ ගම්පොළ අම්බුලුවාව දෙසට. අවාසනාවට ඒක ලං කරලා පෙන්වන්න විදිහක් නැහැ ඉදවෝ හින්දා. බලමු චුට්ටක් ළඟට යන්න. සිහිල් සුරන් රැල්ලකුත් එනවා. අපේ වික්‍රත්නායකවත් මතක් වෙනවා. මේ තියන්නේ අපි උදෑසන ආහාර ගත්ත කල් පොත්ත. එතනින් නම් බැලුවාම ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ආපු මාර්ගය සහ මේ අලගල්ල ආශ්‍රිතව රැඳී තියෙන තේවතු යාය දැක ගන්න පුළුවන්. ඔතනින් එපිටට තියෙන ඓතිහාසික ගම්මාන කීපයක්. මැණික් දිවෙල, දන්තුරේ ඒ වයින් කීපයක්. ඔය ඈතට තමයි නකල්ස් කඳුපන්තිය දැක ගන්න පුළුවන් වෙන්නේ. නැවත වතාවක් මේ උත්සාහ කරන්නේ නකල්ස් කඳුපන්තිය දිගේ ඔයගොල්ලන්ව එක්කගෙන එන්න. නකල්ස් වලින් ඉඳන් මාතලේ ප්‍රදේශයට. එතනින් එපිටට දඹුල්ල තව ටිකක් වම්පස ප්‍රදේශයට ආවම කුරුණෑගල. දොඩංගස්ලන්ද මාර්ගයේවත් ඇట్లా තින්න ওই පැත්තේ. ඔය පහලින් කුඩා ගම්මානයක් වගේ එකක් දැක ගන්න පුළුවන්. ඒ තමයි හතර ලියද්ද ප්‍රදේශය. ඔක්කොම සුවිශේෂී ඉපැරණි
මහනුවර යුගයට අයත් ගම්මාන. එහෙනම් දරුවනේ අපේ යාළුවා ඉන්නවා පිටිපස්සෙන්. 1148ක් උසයි. දැන් අපි ඉන්න තැන මීටර් 960ක් උසයි. දැන් අතන මේකට අනුව තේරෙනවා Google Earth එකේ තියෙන උස නිතරම සත්‍ය නෑ කියලා. කොහොම වුණත් මේ වෙනකොට අපි ගමන ආරම්භ කරපු ස්ථානයේ සිට මීටර් 340ක් ඉහළට නැගලා තියෙනවා. තවත් මීටර් 200කට අඩු ප්‍රමාණයක් තමයි අපිට යන්න තියෙන්නේ. ඒ කියන්නේ 100 හරියටම කිව්වොත් 88ක්. එහෙම ගියොත් අපිට පුළුවන් ওই බතල ගෙඩිය උඩට නැගලා තාම අලංකාර අංශක 360ක දර්ශනයක් දැක ගන්න. මේ මං කියවනේ අපි ඊටාම ඓතිහාසික ගම්මාන වලින් මැදි වෙලා තමයි මේ අලගල්ල පිහිටා තිබෙන්නේ. බලන හතරලියද්ද, දන්තුරේ, මැණික්දිවෙල, ඉහළකෝට්ටේ, කඩුගන්නාව ඒ වයින් කීපයක්. ඉතින් එපිටට ගියාම ඔය ආවනායක, බතලේගල ආදී ප්‍රදේශات මේ පැත්තට ආවම මහනුවර සහ එතනින් එපිටට තියෙන අලංකාර ප්‍රදේශات මේ අලගල්ල කඳුපන්තියේ සිට දැක ගන්න පුළුවන්. එහෙනම් අපි යනවා හිමින් අලගල්ලේ මුදුන කරා. ඔන්න බලන්න දිව්‍ය ලෝකයේ කන්දක් තිබුණොත් මෙන්න මේ වගේ වෙන්න පුළුවන් නේද? ඊටාම අලංකාර අපි කියන රාජකීය නිල් අහසක් සුන්දර හරිත වර්ණයේ මිශ්‍ර වෙච්ච ඉදිරිපස වෙල්වට්ටයක් වගේ අතුරලා තිනවා. ඒ දෙක අතර මැදිව ඉන්නවා මේ අලංකාර ගල් කුට්ටිය. මෙයා තමයි ඉතින් අලගල්ල කඳු පන්තියේ තියෙන ඉහළම ස්ථානය. මෙයාට තමයි ඔය කලෝටුවාව ගල හේවත් කටුසු කන්ද කියලාත් කියන්නේ. තාමත්ම රමණීය දර්ශනයක්. මේක දිහා නම් ජීවිත කාලෙම බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඔන්න දරුවනේ මේ කළුගල් පොත්ත මාන යාය සහ ගම්පොළ දිශාවේ තියෙන කඳු පන්තිය තමයි දැක ගන්න පුළුවන්. ඔකට පහතින් දැක ගන්න පුළුවන් කෙළවරේ අලගල්ල තේ කලමන්ත ශාලාව. ওই පැත්තේ හැබැයි ඉව ඉන්නවා. ඒක හින්දා මම මෙතනින් නවත්තලා අපි පටන් ගමු ටිකක් මෙහාට ඇවිල්ලා. නැවත වතාවක් මේ පෙන්වන්නේ කලින් දුටුව දර්ශන පතේමයි. හැබැයි ටිකක් පුළුල් ආකාරයට ඊ타මත්ම අලංකාර ලෙස අපිට දැන් දැක ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉත නගින්නේ මේ ප්‍රදේශයෙන් නිසා මේ ප්‍රදේශයේ තියෙන අර අලංකාර හරිත පැහැය ඒ ආකාරයෙන්ම දැක ගන්න හැකියාවක් නැහැ. එතකොට මේ ඉදිරිපසින් වුණ දැක ගන්න පුළුවන් අලගල්ල කඳු යායේ තියෙන මාන ප්‍රදේශය. එතනින් එපිටට තියෙනවා ඊටාම කුඩා කැලෑ මණ්ඩියක් කියලා අපිට කියන්න පුළුවන්. එතනින් එපිටට හතර ලියද්ද සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ. අපි දැන් නැවත වතාවක් අපේ අලගල්ල කුමාරිය දිස බලමු. මෙන්න බලන්න ළමයි. මං හැමදාම කන්දක් නැග්ගහම හිතනවා ඒක තමයි ලංකාවේ නෙමෙයි ලෝකේ තියෙන ලස්සනම කන්ද කියලා. හැබැයි ඊළඟ කන්ද නැග්ගාම හිතනවා අනේ නෑ එයා තමයි ලස්සනම එක්කෙනා කියලා. ඒකින්ද ඔය වගේ කවදාවත් නොසන්සිඳෙන ආශාවක් තමයි තියෙන්නේ මේ කඳු නගින්නේ. ඒ වගේම ඒගොල්ලෝ දිහා මේ වගේ නිදහසේ බලාගෙන ඉන්න තියනවා කියන්නේ ඒට තන්නම් පුණ්‍ය කර්මයක් තවත් කරලා නැතුව ඇති. මේ සිහිල් සුලන් රැල්ලක දැවටිලා අලංකාර නිල් අහසකට යටින් හරිත වර්ණ මානරොදකට ඉහළින් අලංකාර ගල් කුලක් දකින්න තියෙන වාසනාව නම් එසේ මෙසේ එකක් වෙන්න බෑ. එහෙනම් අපි යමු අලගල්ල කඳු රාජයා නගින්න. ඔන්න දුම්රියකුත් එනවා පහළ බලන ඉහළ කොට්ටේ දුම්රිය මාර්ගයේ අලගල්ල කුමාරී ඉතින් ඉන්නවා රැජිනක් වගේ. හරියට දෝන කතරිනා රැජින වගේ. මතකයි නේද? කොණප්පු බණ්ඩාර හේවත් පියවන සූර්ය රජතුමාගේ බිරිඳ. එතුමා දෝන කතරිනා විවාහ කරගෙන තමයි කන්ද උඩදාට රාජ්‍යත්වය තහවුරු කරගත්තේ. අනේ ඉතින් මේ දර්ශනය දිව්‍ය ලෝකයක් නැතුව ඇති. ඔන්න පේනවා මාන පඳුරු අතරින් අපගේ ගමනාන්තය. දැන් පේනවනේ ඇයි මෙයාට අලගල්ල කියන්නේ කියලා. නියම බතල ගෙඩියක්.
මේ කෙල්ල හොඳටම කාලා මහත් වෙලා ඉන්නේ. ඔන්න ඉන්න බතල කෙල්ලෙක්. ඔයගොල්ලන් පේන හැටි දැන් අපි නගින්න තියෙන මාර්ගයේ තියෙන ඔය හරි මැදින්. කල ඇතුලෙන් තමයි අවසානයේදී මතුවෙන්නේ ගිහිල්ලා. මේ තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳන් අලගල්ල කෙල්ලව දැක්කාම පේන විදිහ. මේ කෙල්ල හතිම චබි. පේනා නේද කොච්චර ලස්සනද කියලා. අනේ ඉතින් මෙතන පොළොව බදාගෙන ඉඹලා අද දැන් එළි වෙනකන් ඉතින් මෙතන වැතුදලා හිටියත් කමක් නැහැ කියලා හිතනවා මෙන්න මේ වෙලාවට. දිව්‍ය ලෝකේ වගේ. ඔන්න අපි යනවා අලගල්ල කෙලීව ඉදිරියෙන් තියාගෙන යාගේ කිට්ටුවට. පේනවා නේද? මේ වගේ දර්ශනයක් මේ වගේ පසුතලයක දකින්න නම් ඉතින් සෑහෙන පිනක් කරලා තියෙන්න ඕනේ. හොඳ වෙලාවට සාමාන්‍යයෙන් මේ වියලි කාලයේදී මේ මුළු ප්‍රදේශෙම ගිනි ගන්නවා. මම 2016 පළමු අලගල්ලේ කඳවුරු බඳින්න ආපු වෙලාවේ අන්න ඒ වගේ තාම දුක්ඛදායී තත්ත්වයක් තමයි තිබුණේ. වාසනාවට මේ වදනම් එවැනි තත්ත්වයක් උදා වෙලා නැහැ. ප්‍රාර්ථනා කරමු අලගල්ල මේ වගේම නිදුක් නිරෝගී සුවයෙන් දිගටම වැංජබෙන්න කියලා. මෙන්න මෙතන නම් කවුරුයි කඳවුරු බීමක් ගහලා තියෙනවා වගේ. මොකද ගොඩක් වෙලාවට මෙහි ගිනි ඉබේ හටගන්නේ. මෙහි එන සංචාරකයන් විසින් ඔවුන්ගේ නොසැලකිලිමත් ක්‍රියා නිසා මේ මුළු ප්‍රදේශයේම ගිනි අරගෙන සතා සිව්පාව සහ මේ මුළු පරිසර පද්ධතියම විනාශ වෙනවා. ඒකෙන් අහල පහල ගම්වල සිටින පුද්ගලයන්ට පානීය ජලය නැති වෙලා ඊටාම දුෂ්කරතාවලට වුන් මුහුණ පානවා. කරුණාකරලා මේ පරිසර පද්ධතිය ඊටාමත්ම හොඳින් රැකගෙන මේ සුන්දරත්වයේ විඳලා ආපහු යන්න කියලා තමයි ඉතින් ඉල්ලන්නේ. එහෙනම් අපි යමු කෙල්ලගේ ඉහළටම. ඔන්න දැන් ඇවිල්ලා තින්නේ කකුල් දෙක සංගීත භාණ්ඩ වාදනය කරන අවස්ථාව. ඔය මැඩලින්, සිතාර්, එතකොට ඩ්‍රම්ස්, එකී නොකී සියලුම සංගීත භාණ්ඩ වාදනය කරනවා. මෙන්න මේ ගල්පොත්ත දිගේ ඉහළට ගිහිල්ලා තමයි අපිට මුදුනට යන්න තියෙන්නේ. මේක නම් ඇත්තටම අපි කියන්නේ හොඳ ප්‍රොපර් රොක් ක්ලයිම්බින් එක්ස්පීරියන්ස් එකක් තමයි. මෙන්න තියෙනවා දල බෑවුමක් සහිතව අලගල්ල තරණය කරන්න තියෙන මාර්ගය. ඔය වම් පැසින් තියෙනවා ගල නිකන් දෙකට කැපිලා වගේ. ඒ කුස්තුරේ ඔස්සේ තමයි ඉහළට යා යුත්තේ. ඔන්න දැන් අපි ඇත්තටම මේ ගලේ නහය ගෑවෙන් නොගෑවෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඔගන්න පේනවා ඇති ගල පිහිටා තියෙන ආකාරය. ඔන්න ඔය ගල් දෙබොක්කාවෙන් තමයි ඉහළට නගින්න තියෙන්නේ. ඔගොල්ලෝ ඊටාම ලං වෙලා බැලුවොත් පේනේයි දැන් නම් පොඩි කම කැලලකුත් දාලා තියනවා කවුරු හරි ගිය. හැබැයි ඒකේ සවි ශක්තිය කොහෙට සවි වෙලා තියෙනද කියලා දන්නේ නැති හින්දා ඒ ගැන විශ්වාසය තියන්න බෑ. පහුගිය දෙපාරම නම් මං කිසිදු අතුරුාන්තරාවකින් තොරව මේක තරණය කරගත්තා. බලමු මේ පාර මටත් මගේ ගමන් සගය හසීටත් මේක හෙමින් තරණය කරගන්න හැකි වේදෝ කියලා. මේ දර්ශනයෙන් නම් ළමයිනේ මම දෙන්නේ කෝටි 33ක් දීලවත් ගන්න බෑ. අපිට දැක ගන්න පුළුවන් මාවනැල්ල නගරය, එතනින් එපිටට අවනායක, දෙවනගල රාජමහා විහාරය, ඌරාකන්ද, බතලේගල, එතකොට මාවනැල්ල ප්‍රදේශයේ තියෙන ඉහළම කඳු පන්තිය වන සාමසර කඳු පන්තිය. එතනින් එහාට ගියාම තියෙනවා අම්බලකන්ද, කොඩිගල, මට කුකුල් පිටිය ගලත් පේනවද මන්ද මෙතනට නම්. එතනින් එහාට 12 භාගයේ කඳු පන්තියෙන් වගේ දර්ශනය වෙනවා. වැවේ තලාවත් බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න තියෙනවා කබරගල වම්පත පැස්සින්. මේ දර්ශනය නම් ඉතාමත්ම රමණීය දර්ශනයක්. මේ තියෙන්නේ ඉහළ කෝට්ටේ සහ එතනින් එපිටට තියෙන ගම්මාන. පලන ප්‍රදේශයත් ඔය හරියම තමයි තියෙන්නේ. උඩරට දුම්රිය මාර්ගය තව ටිකක් සමීපයෙන් තමයි දිවෙන්නේ. අලගල්ල කඳුපන්තිය පාමුලින් යන්නේ ඒක.
අපි බලමු මේ වෙල්ලේ ආයවල් වලට සමීප දර්ශනයක් ගන්න පුළුවන්ද කියලා. ඔන්න තියෙනවා මං කිව්ව වෙල්ලේ ආයවල් ටික. ඉතාලම අලංකාරයි. ඔය සුප්‍රසිද්ධ මීයන්ගොල්ල උමග අංක 5 ඒ දවන දුම්රිය බිංගය. එතකොට මීයන්ගල් ඇල්ල එහෙම තියෙන්නේ ඔන්න ඔය ප්‍රදේශයේම තමයි. තාමත්ම අලංකාර දර්ශනයක්. අපි දැන් අපි ආපු මාර්ගයේ දේශ පොඩ්ඩක් හැරී බලමු. මේ තියෙන්නේ දරුවනේ අපි ආපු අලංකාර ප්‍රදේශය. ඔන්න ඔය මානගොල්ල දිගේ තමයි හෙමින් අඩිපාර හොයාගෙන අපි ඉහළට තරණය කරේ. ඔය අතරින් පතර තිබුණ තැන් වල කඳවුරු බීම් ගහපු ප්‍රදේශ. නමුත් ඒක නම් ඇත්තටම මේ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේ මාන කියන්නේ වහා ගිනි ඇවිලෙන සුළු ජාතියක්. අලගල්ල තේ කලමන්ද ශාලාවත් ඕකන දැක ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ඊට පස්සේ අපි මේ ගල් පොත්ත දිගේ හෙමින් ඇවිල්ලා දැන් මේ බතල ගෙඩියේ නහය ගෑවි නොගෑවි තියාගෙන ඉන්න ස්ථානය. මේ හදන්නේ ඕගොල්ලන්ට සාමාන්‍ය අංශක 100ක විතර පැනෝරාමා දර්ශනයක් අරගෙන දෙන්න. මේ තියෙන්නේ අපි මේ මරු කපොල්ල ඉඳන් ගන්න දර්ශනය. මොන දැන් අපි එනවා අම්බුලුවාව දෙසට. එතනින් පස්සේ එනවා නාවල පිටිය. කබරගල. මතකනේ මීටර් 1506ක් උසයි කබරගල. එතනින් එපිටට එනවා දැන් අපි. 12 භාගයේ කඳුපන්තිය දිගේ. ඔන්න දැන් එනවා අවනායක, දිප්පිටිය, උලංකපොල්ල, අම්බලකන්ද. එතනින් එහාට ගියාම සඳරාජ වනාරණ, ගන්තුන ආදී ගම් ප්‍රදේශ. පතලේගල තව ටිකක් මේ දකුණු පසට වෙන්න අපිට දැක ගන්න පුළුවන් උතුවන් කන්දත්. එතකොට මේ දෙනවා අපි නගින්න යුතු ගල. මේ තියෙන්නේ අපි නැගිය යුතු මරු කපොල්ලේ තවත් දර්ශනයක්. මේක නම් එසේ මෙසේ නැග්මක් නෙමෙයි දරුවනේ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි නැගගත්තොත් දිව්‍ය ලෝකෙට 70ක්මයි තමයි කියන්න වෙන්නේ. එහෙනම් තවත් කල් වේලා නොගෙන අපි ගමන පටන් ගමුද? ඔන්න දරුවනේ මේ තින්නේ අපි ඉහළට තරණය කරයන් පස්සේ පහළ පෙනෙන ආකාරය. ඉතාම භයානක දර්ශනයක්. අර කඹේට පින් සිද්ධ වෙන අපේ ගමන තරමක් පහසුණා. මෙතනින් ඉතින් ඉහළට ගොඩ වෙලා තියෙන කට්ටිය දන්නවා මේකේ තියෙන අමාරුව. එතකොට මේ තියෙන්නේ මේ ගල් ద్వාරය තුලින් පෙනෙන දර්ශනය. පහළ තියෙන අපි ආපු මාන ප්‍රදේශය. ඊට පස්සේ අපි මේ ඉන්න ගල් කුලේ තියෙන නොයිකුත් හැඩතල රටා. මෙන්න මේ දැන් ඉදිරියෙන් පේන ගල උඩ තමයි මම හිටගෙන ඉන්නේ. මෙන්න දරුවනේ අවසානයේදී කලෝටුවා ගල හේවත් කටුසු කන්දට අපි පිය නගලා තියෙනවා. පහලින් අපි ආපු මාර්ගය සහ උඩරට දුම්රිය මාර්ගය දැක ගන්න පුළුවන් ඉතාමත් මලංකාව ලෙස. ඒ වගේම අපි කලින් දැකපු වෙල්ලේ ආයවල්, උතර අවට තියෙන කඳු පන්ති සෑහෙන ප්‍රමාණයක් දකින්න පුළුවන්. අපි තව ටිකක් ළඟට යම් බලන්න. උගන්ඩෝ පිටිපස්සෙන් ඇහෙන්නේ අලගල් තේ කර්මාන්ත ශාලාව ළඟ තියෙන ගල් මෝලේ සද්දේ. අනේ ඉතින් මේ සද්දේ ඇහෙනකොට පපුව පසාදු කරගෙන යනවා වගේ. මොනවා වුණත් මේ පරිසර විනාශයක් නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා හිතනකොට දරා ගන්න අමාරුයි. ඔය පහළ වම්පස ඉහළ කෙළවරේ තියෙන්නේ ඔය අලගල්ල තේ කර්මාන්ත ශාලාව. ඊට තව චුට්ටක් වම්පසට වෙන්න තමයි ඔය ගල් මෝලේ තියෙන්නේ. එතනින් පහළ දෙනවා අපි ආපු මාර්ගයේ පොත්ත පිටියේ සිට. එතකොට අලගල්ල රක්ෂිතයේ දිගේ ඇවිල්ලා මේ මාන සංචිතයේ දිගේ තමයි ඉහළට ආවේ. ඔන්න දෙන අපි දැන් රැඳිලා සිටින බතල ගෙඩියේ ඉහළම කොටස. අපි දැන් බලමු කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ දෙස. රූපරාමුවේ මැද හරියට නිකන් නායක ගියා වගේ හිඩසක් පේන්නේ. ඒක තමයි දුම්රිය මාර්ගය. මම ටිකක් ලං කරලා පෙන්වන්න මේ හදන්නේ. දැන් පේනවද? ඔය ඊටාම කිට්ටුව තමයි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයක් තියෙන්නේ.
අනේ ඉතින් ප්‍රංශ කෙල්ලෙක්, ජර්මන් කෙල්ලෙක්, කැනේඩියන් කෙල්ලෙක් ඔය පාර ගියොත් කොනතරම් දෙයක් දප්ප. මේ තියෙන්නේ කටුසු කන්දේ ඉඳන් පහළ මාවනැල්ල අවනායක කොළඹ නුවර ප්‍රධාන මාර්ගය දිස්වෙන ආකාරය. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ තියෙන්නේ ඔතනින් පහළ මීටර් 322ක් ඉහළින්. ඒතර අපි ඉන්නේ මෙට්‍රික් සිතියමට අනුව මීටර් 1148ක් ඉහළින්. හැබැයි අපි ඇත්තටම උස මනින දර්ශකයකින් බැලුවාම මේක පෙන්වන්නේ 1030ක් ලෙස. කියන්නේ මීටර් 118ක වෙනසක් තියෙනවා. මේ තියෙන්නේ මීටර් 100ක් පමණ දිග අලගල්ලේ ඉහළ අලගෙඩියේ දර්ශනය. එතනින් එපිටට ඕගොල්ලන්ට තද කොළ පැහැයක් තියෙන ප්‍රදේශයක් පේනවා ඇති. ඒක තමයි පූජාගල හෙවත් ඉඟුරු ගල දක්වා දිවෙන කිලෝමීටරයකට වඩා දුරින් යුතු ප්‍රදේශය. ඒ කියන්නේ මේ අලගෙඩියෙන් බැහැලා අපිට හිමීට ඇවිදගෙන යන්න පුළුවන් තවත් සුන්දර වනවම්පෙතක් ඔස්සේ අලගල්ලේ කෙළවතට හෙවත් පූජාගලට. ඕකට ඉඟුරු ගල කියලාත් කියනවා. වර්තමානයේ ඊටාම අලංකාර ලෙස චෛත්‍යයක් ඉදිකරලා තිනවා ඒ ගල උඩ. ඔන්න දරුවනේ අංශක 360ක දර්ශනයක් මේ පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ අලගල්ල කන්දේ දිගුව. මීටර් 100ක් විතර දිගයි ඒ කෑල්ල. එතනින් පහළ ඉඟුරුගල දක්වා කොටස කිලෝමීටරයකට ටිකක් වැඩි. ඔන්න අපි දැන් එනවා මාවනැල්ල, කෑගල්ල, උතුවන්කන්ද ආදී ප්‍රදේශවලට. කොළඹ නුවර මාර්ගයේ වැටී තිබෙන්නේ ওই ප්‍රදේශවලම තමයි. ඊට පස්සේ දෙවනගල, උතුවන්කන්ද, ඌරාකන්ද, බතලේගල, සාමසර කන්ද මතක නේද? ওই සාමසර කන්දේ ඊටාම කේදාන්තනීය කතාවක් තියෙනවා. අතනායක නායයම උනේ ওই සාමසර කන්දේ එක බෑවුමක. ඊටෙන් පස්සේ 12 භාගයේ කඳු පන්තිය, කබරගල, රාක්ෂවගල, අම්බුලුවාව තියෙන්නේ ඔන්න ওই ප්‍රදේශවලටම තමයි. ඊට පස්සේ කඩුගන්නාව, පිලිමතලාව ටිකද තමයි මේ අලගල්ල ආශ්‍රිතව තියෙන ලොකු කුඩා ගම්මාන. පට්ටේපොළ, පොත්තපිටිය, මැණික්දිවෙල, දන්තුරේ ආදී ගම්මාන මේ ප්‍රදේශ දැක ගන්න පුළුවන්. ඔය පිලිමතලාව, පොත්තපිටිය, දන්තුරේ 40ක්ද මාර්ගයේ තියෙන්නේ ඔය පහළම තමයි. මේ තියෙන්නේ මහනුවර දිසාවට. ඈතින් මැද මහනුවර, එතකොට ඩීන්ස්ටන්, හුන්නස්ගිරිය, නකල්ස් කඳුපන්ති, මාතලේ දිසාවට. මාතලේ ගුවම ඉතින් අපේ ගොංගාලේ ගොඩ බණ්ඩවත් මතක් වෙනවා. එතකොට අපි දැන් එනවා අම්බොක්ක දෙසට. මාතලේ අලු විහාරයේම තින්නේ ඔන්න ඔය ප්‍රදේශයම තමයි. ඔන්න අපි 40ක්ද දිසාවට ඇවිල්ලා තියෙනවා. දැන් නම් අංශක 360 කෝණය සම වෙන්න ඔන්න මෙන්න. ඔන්න අපි සමපාත වුණා අංශක 360ක දර්ශනයක්. ඔන්න පහළින් තියෙන ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය. මීටර් 322යි උස. අපි ඉන්න තැනට වඩා මීටර් 700කට වඩා පහළින් තියෙන්නේ. ග්‍රේට් වෙස්ටර්න් වගේනේ.
නැවත වතාවක් කලෝටුවා ගලේ සිට එහෙම නැත්නම් කටුසු කන්දේ ඉඳන් මේ අපි ආපු මාර්ගයේ දෙස තමයි බලන්නේ. දැන් නම් ඕගලන්ට අපේ අලගල්ල තේකල් බන්ධ ශාලාව ඉතා හොඳින් දැක ගන්න පුළුවන්. ටිකක් වම් පාසට වෙන්න තවත් කුඩා තේකල් බන්ධ ශාලාවක් තියෙනවා වගේ. ඒක තියෙන ප්‍රදේශය නම් හොයාගන්න බෑ. අලගල්ල තේ ෆැක්ටරිය කටුසු කන්ද මුදුනේ ඉඳන් ලං කරලා ගන්න ඡායාරූපයක්. ඡායාරූපයක් නෙමෙයි අතන වීඩියෝ එකක්. ඔන්න අපි මේ අලංකාර අලගල්ල කඳු මුදුන දිගේ ගංගොඩ දිසාවට එහෙම නැත්නම් පූජාගල හෙවත් හිඟුරුගල දිසාවට මේ හෙමින් ඇවිදගෙන යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මැදත් ඊටාම අලංකාර ගල් පොත්තක් තියෙනවා. මේක පහු කරගෙන ගියාම ඊටාම හොඳ දර්ශනයක් දැක ගන්න පුළුවන්. ඔන්න අලගල්ල කඳු මුදුනේ මධ්‍ය ලක්ෂයට මං ආවා. හේතුව තමයි අංශක 360ක දර්ශනයක් ඕගලන්ට පෙන්වන්න. මේ තින්නේ කන්දේ මැද ඉඳන් පේන දර්ශන. එක් පසක කොළඹ මහනුවර මාර්ගය මාවනැල්ල කෑගල්ල කඩුගන්නාව ආදී ප්‍රදේශත් මේ බලන් ඉන්නේ ඒ දිශාවන්. අපි ක්‍රමක්‍රමයෙන් අංශක 180ක් සම්පූර්ණ කරන්න පැමිණෙනවා. පූජාගල හෙවත් ඉඟුරුගල ඔය අන්තේ. දැන් මෙතනින් අපි එපිටට බලමු මහනුවර දිශාවට. ඒ කියන්නේ ඔය පිළිමතලාව පොත්තපිටිය 40ක්ද මාර්ගය. බලන්න මේ වලාකුළු රටා කොච්චර අලංකාරද කියලා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ දකිද්දි මට මතක් වෙන්නේ 1594 සිද්ධ වෙච්ච දන්තුරේ මා හටන ඔය කොනප්පු බණ්ඩාර හෙවත් පළවෙනි විමලදත්ම සූරිය රජතුමා පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කරලා දන්තුරේ වෙල්යායේදී මහනුවර රාජ්‍යත්වය තහවුරු කරගත්ත පෘතුගීසීන් විසින්ම බලයේ පිහිටවපු දෝන කතරිනාව ආහා විවාහ කරගෙන දන්තුරේ හටනට පෙර 1559 දී ඔය ටිකිරි කුමාරයා එහෙම නැත්නම් සීතාවක රාජසිංහ රජුරෝ මුල්ලේරියාවේදී පෘතුගීසීන්ට ඔවුන්ගේ ඉතිහාසය ලබා දුන්නු දරුණුම පරාජය ලබා දුන්නා. ඉතිහාස පොතේ අනුව සැලකෙන්නේ මුල්ලේරියාව හටනත් දන්තුරේ හටනත් පෘතුගීසීන් විසින් ලබාගත් ඔවුන්ගේ ඉතිහාසයේ අති දැවැන්ත පරාජයන් කියලා. ඔන්න අපි නැවතත් බතල ගෙඩියේ කටුසු කන්ද දිසාවට. ඔන්න අපි අහස් කුස සිසාරා ඇදී යනවා. දැන් සිංහලත් අමතක වෙනවා මේ දර්ශනය දැක්කාන් පස්සේ. කොහොම වුණත් නිල් අහසක් සුදු පුළුන් කැට වගේ වලාකුළු අලංකාර හරිත වර්ණයෙන් කොළ පැහැ ගැන්වුණු මානා සහ ඒ අවට තියෙන ලඳු කැලෑ ඒ වගේම තමයි මේ කළු පැහැති අලගල්ල පර්වතය. මේ සියල්ලක්ම ඉතාමත්ම අලංකාර ලෙස මවපු චිත්‍රයක් වගේ. සොබාදම් මාතාව කියන්නේ මම හිතන්නේ මේ ලෝකේ ඉන්න ලියනාඩෝ ඩාවින්චිට, මයිකල් ලාන්ජිලෝට, පිකාසෝට, වැන් ගෝට නැත්නම් ලංකාවේ ඉන්න සෝලියස් මෙන්ඩිස්ට ඒ සියල්ලන්ටම වඩා අලංකාර නිර්මාණ ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක් මේ සොබාදම් මාතාවට සමකල හැකි කිසිවක් මේ මෙහි පිට කවදාවත් පහළ වෙලත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ. ඇය ඒ තරම්ම සුවිශේෂී ලලනාවක්. ඒකින්ද වඩාත්ම වැදගත් වෙන දේ තමයි මෙයාව අපේ S2 වගේ බලා ගන්න එක. ඇය නැති වෙච්ච දවසට අපි සියල්ලක්ම මලවුන් වැනි. එතකොට අපි පොඩි ගහගත්ත මුදල් කන්න බෑ කියලා අර රතු ඉන්දියානු නායකයා සියටල් කිව්වා වගේ අපේ දාට තේරෙයි.
හැබැයි ඒ වෙද්දී අපි සියල්ලක්ම පරක් වැඩි වෙලා තියෙයි. මේ අලගල්ල කඳු මුදුනේ අවසාන භාගයේ අපි ඉන්නේ. අපි දැන් මේ ගමන් කරන්නේ ඉඟුරුගල හෙවත් පූජාගල දිසාවට. යම්කිසි කණ්ඩායමක් කඳවුරක් බැඳලා මෙහි රාත්‍රියේ ගත කරලා තියෙනවා වගේ හැඩක් පේනවා. මේ දල කෝටු එහෙම ඒගොල්ලෝ ඉහළට ගෙනල්ලා යම්කිසි නවාතනක් සූදානම් කරගෙන තියෙනවා. මේ ගිනිමැලි එහෙම භාවිතා කරලා රාත්‍රියේ ගත කරලා තියෙනවා වගේ. හැබැයි නැවත වතාවක් කියන්න ඕනේ මෙවැනි කඳවුරු බැඳීම් නම් ඒ තරම් උචිත නෑ. විශේෂයෙන්ම මේ අලගල්ල වැනි ඊ타මත්ම ගිනි ගැනීමට පහසුවෙන් ලක්වන ප්‍රදේශ තුල කඳවුරු බැඳීම සහ රාත්‍රී ගිනි මෙලවීම ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. අපි දැක්කා මග දිවෙටම දැන්වීම් පුවරු ගම්වාසීන් විසිනුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුත් තබා තිබෙනවා. ඒකින්ද අපි ඊටාම වැදගත් ඒ උපදෙස් වලට ගරු කරමින් ඔවුන්ගේ පරිසර පද්ධති ආරක්ෂා කරලා ඔවුන් ජීවත් වෙන ඒ ජල පෝෂක පද්ධති ආරක්ෂා කරලා මේ පරිසරයේ විඳගෙන නැවත ගමන් කිරීම. ඒකින්ද කිසි වෙලකත් ආත්මාර්ථකාමී වෙලා මේ පරිසරය විනාශ කරලා තමන් විතරක් භුක්ති විඳලා යන්න උත්සාහ කරන්න එපා. සෝබාදම් මාතාව මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන අපි සියල්ලන්ටම එකසේ භුක්ති විඳින්න. මේක භුක්ති විඳලා සනසිල්ලෙන් ආපහු යන්න ඊළඟ කණ්ඩායමටත් ඇවිල්ලා මේක මේ ආකාරයෙන්ම දැක බලා ගන්න ඊට ප්‍රස්තාව සලසලා. මේ අතරවාරයේදීම මේ ගම්මානවල ජනතාවට කඩදරයකින් තොරව ඔවුන්ගේ ජීවිකාව කරගෙන යාමේ වාග්යත් ලැබේ. පූජාගලේ හෙවත් ඉඟුරුගලේ උස දල වශයෙන් මීටර් 910ක් පමණ වෙනවා. එතකොට මේ අලගල්ල කඳු මුදුන සහ පූජාගල අතර වෙනස සාමාන්‍යයෙන් මීටර් 100ත් 200ත් අතර ප්‍රමාණයක් වෙනවා. නමුත් බැලූ බැලමට එහෙමයි කියලා කියන්න අමාරුයි. මොකද ඇත්තටම අපි අලගල්ල මම වන් කිව්වා මෙට්‍රික් සිටීමේ තියෙන මීටර් 1148ක් ලෙස. නමුත් අපිට දැන් මැනපු වෙලාවේ ආවේ 1030ක් ලෙස. ඔය කලෝටුවා ගල පාමුල අපිට ආයේ උස සාමාන්‍යයෙන් මීටර් 1000ක් වගේ. ඒතර කලෝටුවා ගලේ පමණක් ඒ කියන්නේ අර ඉහළ තියෙන බතල ගෙඩියේ උස මීටර් 30ක්. ඇත්තට මේක නම් සාධාරණයි. අඩි 100ක විතර උසක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට අලගල්ලේ සැබෑ උස ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. මොන කතාවෙන් අපි ඇවිල්ලා තියෙනවා අලගල්ල කන්දු මුදුනේ කෙළවරටම. දැන් බලන්න මෙන්න මේ දර්ශනය දිහා. මේක නම් ඊ타මාත්ම චමත්කාර දරන දර්ශනයක්. මේ කොළ පැහැය ඉරේලිය වලාකුළු වලින් පෙවිලා ඇවිල්ලා තැන් තැන් වලට වැටිලා මේ දිස්වන දර්ශනය නම් අනේ ඉතින් මෙතකයි කියලා කියන්න බෑ මේ ලස්සන. ඒකින්ද නැවත වතාවක් මතක් කරන් තින්නේ වනාන්තරයක් දැක්කහම වටාඩි වලින් මනින්න එපා. වනජීවීන්ව කිලෝ ගණන් වලින් මනින්න එපා. ගංගාවක් හැලක් දොලක් දැක්කහම මෙගාවොට් වලින් වැලි කියුබ් වලින් මනින්න එපා. මේ සියල්ලක්ම නිර්මාණය කරලා තියෙන යම්කිසි හේතුවක් ඇතිව ඒකින්ද ඒ ටික ආරක්ෂා කරගෙන මතු පරම්පරාවටත් මේවෙන් වැඩක් ගන්න ඉඩ ප්‍රස්තාව සලස්වා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්න තියෙන්නේ. අපි මෙතන ඉඳන් ගමු අහල පහල තියෙන අලංකාර දර්ශනයක්. අපි එහෙනම් අලගල්ල කඳුපන්තියේ දිගුව මැදිවනසේ පැනෝරාමා වීඩියෝ එකක් ගමු. ඇත්තට මේ අලගල්ල කන්දේ තියෙන අලංකාරම ස්ථානය වෙන්නේ නැති මෙතන. මේ කොළ පැහැ දකිනකොට හිතට පුදුම ශාන්තියක් ඇති වෙන්නේ. ඔන්න අපි දැන් ඇත්තටම ඉන්නේ අර කියන්නේ right at the edge කියලා අන්න එතන වගේ. ඔය පහත දෙන ගල් පොත්තේ ගල් කණුවක් යකඩ ඉන්නක් ඇත්තටම හිටවලා ඒකට කඹයක් දාලා තියෙනවා. ඒකෙන් පහළට රූට් අල ගත්තොත් අපිට පූජා කළ දක්වා යන ගමන ටිකක් පහසු වෙයි.
ඒතර අපි එතනට යන්න ඕනේ. මෙන්න මේ කුඩා මාර්ගයේ ඔස්සේ පහළට ගිහිල්ලා. ඔන්න අපි තවත් ඇඩ්වෙන්චර් එකකට තමයි සූදානම් වෙන්නේ. ඒ තමයි මේ අලගල්ල කඳු වැටියේ අපි එක් කෙලවරකින් ඉතාම අමාරුවෙන් ගොඩ වුණා කඳු මුදුනට. නැත්නම් මේ බතල ගෙඩිය උඩට. යාගේ අන්තිම කෙලවරෙන් පූජා කළ දක්වා විහිදී ඇති මාර්ගයට රූටා යන්න තමයි මේ හදන්නේ. මේකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. අපි ගිහිල්ලා බලමු මේ හිටවල තියෙන ගල් ඉන්න තියෙන කඹේ ශක්තිමත්ද කියලා. අපිට හෙමින් ගල සිප ගනිමින් සිප වැළඳ ගනිමින් මේ ගමන ටිකක් කෙටි කරගන්න. හැබැයි ගමන් කෙටි කරගන්න ගිහලා ජීවිත අනතුරු දාගන්න එපා. ඉතින් අපි බලමු මේක අමාරු නම් අපි ආපිට ගිහිල්ලා ආපු මරු කපොල්ලෙම්ම එළියට යනවා. කතාවක් තියෙනවා ලිදට වැඩිච්ච මිනිහා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියලා. ඔන්න තියෙනවා බතල ගෙඩිය පූජා කළ අන්තිම ඉඳන් බැලුවාම අපි තාම කකුල් ගැහි කල්පනා කරනවා කඹේ දිගේ බහිනවද නැද්ද කියලා. ඉන්න කඹේ ඕගලන්ට පෙන්නන්න. ඒතකොට ඕගලන්ටම තීරණයක් ගන්න පුළුවන් බහිනවද නැද්ද කියලා. ඔන්න තියෙනවා පූජා කළේ කෙලවර. කැලෑ මණ්ඩිය දිගේ තමයි යන්න තියෙන්නේ. මේ තියෙන්නේ ගල් ඉන්න සහ කඹේ. ළඟට ගිහිල්ලා පෙන්නන්නම් අමාරුයි. ඔන්න දරුවනේ පේනව නේද යන්න තියෙන දුර. ඔය කඹේ මැද කිසිම ආකාරයේ ආදාතකයක බඳවල නැහැ. එතකොට ඔයාව ගැස්සිලා ගියොත් ඔය කඹේ දිගේ රැඳිලා ඉන්න හැකියාවක් නැහැ. එතකොට අනතුරක් වෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩි. ඒකින්ද අපි තීරණය කළා ආරක්ෂාවට මුල් තැන දීලා විශේෂයෙන්ම කතාවත් වෙනනේ කන්දක් නගින එක හරීම ලේසි. නමුත් ආරක්ෂිතව බැහැලා ගෙදර යන එක තමයි අමාරුම වැඩේ. ඔය කතාව විශේෂයෙන්ම ඔය එවදස් කන්ද නගින ඇත්තන්ට නම් සුවිශේෂී වැඩිම අනතුරු සංඛ්‍යාවක් වෙලා තියෙන්නේ කන්ද නගිද්දි නෙමේ බහිද්දි. ඒකින්ද අපි හිතුවා දන්න යක්ෂයා හොඳයි නොදන්න දෙයියට වඩා අපි ආපිට යනවා. අපි ආපු මරු කපොල්ලට එතනින් පල්ලෙහාට බහින්න. මෙන්න ඉන්න ලස්සන කෙල්ල. ඉංගුරු ගල හේවත් පූජා කළ. අතනින් බහින්න ගියේ කකුල් දෙක මැඩලින් ගන්න ප්‍රමාණය ස්පීඩ් එක වැඩි වුණා. තීරණය කළා යන්නේ නැහැ කියලා. අපි නැවතත් අපිට ගිහිල්ලා ඒ යන මාර්ගයේ ඔස්සේ යන වීඩියෝ එක එනම් කරමු. අහස කොච්චර ලස්සනද කියලා කවදාවත් පෙන්වන්න නැහනේ. මේ හදන්නේ ඒ යුතුයකම ඉෂ්ට කරන්න. ඔන්න අපිට හැවෙන් කියලා මේ ගල දිගේ නැවතත් කලෝටුවා ගලට යනවා. දැන් ඇත්තම කලෝටුවා ගල කියන නම මතක තියාගන්න එක ඉතාම දුෂ්කර වැඩක්. ඇත්තම අර පෘතුගීසීන්ට දන්තුරේදී වෙච්ච වැඩේ වගේ තමයි. ඒකට ලේසි ක්‍රමයක් කියන්නද? එතන මේක ඇත්තම හසීගේ අදහසක්. කළු ඔටුවා කියලා තමයි මතක තියාගෙන ඉන්නේ අපි. දැන් අපි අර ඇත්තම ගල උඩින් වීඩියෝ එකක් කරනකොට මේකේ නම මතක වෙලා සෑහෙන උත්සාහයක් දැල්ලා තමයි මතක් කරගත්තේ. පස්සේ ඔය කළු ඔටුවා කියන එක මතක තිබුණ හින්දා ඊටාම ලේසියෙන් වැඩේ කරගන්න හම්බ වුණා. එතකොට කළු ඔටුවා ගල හේවත් කටුසු කන්ද තියෙන ওই දිශාවට. මේ ගල උඩ ගල් කෙමවල් කියන්නම් බෑ මේවට. නමුත් ඉතා කුඩා කුහර කීපයක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති වතුර එක් රැස් වෙලා. දැන් මේකෙන් කියවෙන්නේ ඒවා භාවිතා කරන පුළුවන් තත්ත්වයක් කියලා. නමුත් ඔය තියෙන්නේ ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවක වුණොත් වතුර ප්‍රතිපහතු කරගන්න අපි කියන්නේ ටැබ්ලට් එකක් ඒ වගේ දෙයක් තිබුණොත් නම් මේවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් හොඳම දේ මේවා මත යැපෙන්නේ නැතුව හැකිතරම් වතුර අරගෙන එන්න. සාමාන්‍යයෙන් අලගල්ල තතනය කරන කෙනෙකුට අවම වශයෙන් වතුර ලීටර් 2ක්වත් අවශ්‍යයි. ඔය පැණි බීම ලුණු සහිත ආහාර හැකිතරම් අවම කරන්න. මොකද ඒ වෑන් වෙන්නේ වතුර පිපාසය වැඩි වෙලා ඔයගලගේ ගමන් විඩාව තෙහෙට්ටුව වැඩි වෙලා ගමන තවත් අමාරු වෙනවා.
විශේෂයෙන්ම හයිකින් කරනකොට ට්‍රෙකින් කරනකොට පළතුරු විශේෂයෙන්ම ඔය ජලය බහුල පළතුරු පිපිඤ්ඤා වගේ එළවලු සහ පෝෂණීය අධික ඔය තියෙන්නේ කජු වැනි ආහාර භාවිතා කරනවා නම් බරත් අඩුවෙන් ඒ වගේම තමයි තාමත්ම ලේසියෙන් ගමන සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ කලෝටුවා ගල. එවත් කටුසු කන්ද. එහෙනම් පහළට බහින්න සැපසෙන්. එහෙනම් මදු කට්ටරෙන් එතර වෙලා පහළට සේන්දු වුණා. එතකොට මේ තියෙන්නේ පහළට රූටාගෙන කලෝටුවා ගලේ පාමුලට යන්න. එතනින් පස්සේ ගල වටා ගිහිල්ලා තමයි අපි යන්නේ පූජා ගලට. ඔන්න මේ හදන්නේ බහින අමාරුව පෙන්වන්න. මොකද අපි දෙන්නම නගිනවත් බහිනවත් අපිට වීඩියෝ එකක් කරගන්න හම්බුන්නේ නැහනේ. ඔයාලට පේන්නේ නැති මේ ගල ඊටාම ලිස්සන සුළුයි. අපි කියනවා මේකට friction of the butt කියලා. ඔක ඇත්තටම මගේ මිත්‍රයෙක් කරන හරින්ද තමයි හොයාගත්තේ ඔය නියමය. කියන්නේ පශ්චාත් භාගයේ ඝර්ෂණයෙන් තමයි ගොඩක් වෙලාවට මේ වගේ දැඩි ආනත සහිත ස්ථාන වලින් පහළට රූටාගෙන එන්න ඕනේ. හසිත ඉතින් ඒක තාම හොඳින් අනුගමනය කරන මතක තියාගන්න ඕන නියමය තමයි 3 point contact කියන එක. නිතරම ඔබේ ශරීරයේ ස්ථාන 3ක් අදාළ පෘෂ්ඨය හා සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හරි. යුරේකා. එහෙනම් මේ හදන්නේ අලංකාර අලගල්ල ලලනාවට සමුදෙන්න. මෙයා ඉතින් ඇවිල්ලා පුදුම සුන්දර කඳු වැටියක්. මම හිතන්නේ අලගල්ල කඳු මුදුන තමයි මධ්‍යම පළාතත් සබරුගම පළාතත් වෙන් වෙන්නේ. අවාසනාවට මට ඒක උඩදී කියන්න අමතකුණා ඔයගලන්ට. ඒ තරම් අපි කියන්නේ එක්සයිටඩ්. ඒ ස්වභාව సౌందර්යයෙන් උමතු වෙලා හිටියා කියලා කිව්වොත් නෙවෙයි. එතකොට ඔය මධ්‍යම පළාතත් එතකොට සබරගම පළාතත් වෙන් වෙන දිස්ත්‍රික්ක මායිම මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වෙන් වෙන දිස්ත්‍රික් මායිම පළාත් මායිම දිවෙන්නේ අලගල්ල කඳු වැටිය ඔස්සේ. එතකොට මෙයා ඇවිල්ලා ඔය පළාත් දෙකටම දිස්ත්‍රික්ක දෙකටම ආබදනයක්. අද අපි වාසනාවන්ත වුණා මෙයාව අපිට විතරක් තනියම තියාගන්න. ඒක ඇවිල්ලා එසේ මෙසේ දෙයක් නෙමෙයි. එහෙනම් අපි දැන් යනවා අපේ ගමන ටිකටම අලගල්ල කඳු වැටිය පහලින් පූජාගල දක්වා ගිහිල්ලා නැවතත් හැරී පැමිණිලා සුපුරුදු පරිදි පොත්ත පිටිය හරහා අපේ ගමනාන්තය කරා යන්න. එහෙනම් අපි යන් පූජාගල හේවත් ඉඟුරුගල කරා. ඔන්න තියෙනවා අලගල්ල කඳු මුදුන පූජාගලට දිවෙන මාර්ගයේ ඔස්සේ. ඕගොල්ලෝ දැන් දකින්න ඇති ඉහළ කෝට්ටට එන චීන නිල් මකවි S12 දුම්රිය. අපි බලමු ඉහළ කෝට්ටේ ස්ටේෂන් ගාවින් යාව අල්ලගන්න පුළුවන්ද කියලා. පූජකලට යන පාඩින් ඉඳන් අලගල්ල ඉහළ කොටස පේන විදිහ තමයි මේ පිරණි මහා තඩි කළුගල් ගෙඩියක් මේක. දැන් මේක බලන් ඉන්න මහත්තුරු ගල් කියුබ් ගානට මේක මනින්න එපා හොඳේ. එතකොට මේ තියෙන්නේ මේ ගලට සමාන්තරව ගල් බිත්තිය පාමුලින් වැටි ඇති පූජකල දක්වා දිවෙන පටු මම්පෙත. ගිහිල්ලා බලමු.
ඔන්න තියෙනවා පූජාගල. දැන් අපි ගොඩක් එයාගේ උස මට්ටමෙන් තමයි ඉන්නේ. මොකද බතල ගෙඩිය බැස්සනේ. දැන් බලන්න මේ දිස් වෙන්නේ ගංගොඩ. මතනේ එතනින් පිටට රඹුක්කන දිශාවට තමයි ඔය දැක ගන්න පුළුවන්. කොළඹ නුවර මහා මාර්ගයත් පහලින් තියෙනවා. සරදියෙල් මහතාගේ ගලත් ඔය කොහෙට තියෙන්න ඕනේ. මෙන්න මේ ස්ථානයේ හොඳින් දැක බලා ගන්න. මෙතනින් තමයි අපි අලගල්ල රක්ෂිතේ වන මම්පෙතට ඇතුළු වෙන්නේ. මෙතෙන් පටන් කිලෝමීටරයකට ආසන්න දුරක් මීටර් 900 වගේ සීමාවේ පූජාගල දක්වා අපි ගමන් කරනවා. මේ ස්ථානයේ සුවිශේෂී මොකද 2016 අපි කඳවුරු බැන්දේ මෙන්න මේ අවට. හරිම සුන්දර මතකයන් තියෙන තැනක්. එහෙනම් පරිස්සමට යන්න. ඔන්න තියෙනවා අපි 2016 කඳවුරු බැඳපු ස්ථානය. හරියට ගෙදර වගේ. දකුණු පසින් තියෙන්නේ මහා සද්දන්ත අලගල්ල ගල් පර්වතය. ඔන්න දරුවනේ මේ පෙන්නන්න හදන්නේ මතකද අපි අලගල්ල කඳු මුදුන දෙකේ ඇවිල්ලා කඹයක් දිගේ බහින්න හැදුවා. ඒ මෙතන. දැන් තේරෙනා නේද මේ පැත්තෙන් බැලුවම කොනතරම් ආනතියක්ද තියෙන්නේ කියලා. ඉතින් බහින්න නොගත්ත තීරණේ නම් තාමත්ම ස්ථානෝචිත ප්‍රඥාන කූලයි. ඔන්න මේ තුරු ගොමු වලට ඉහළින් අලගල්ල දිගුව අලංකාරත්වය මෙතකයි කියලා නිම කරන්න බෑ ඉතින්. හරි මේ උත්සාහය මේ සුන්දර පාරාදීසිය දිගේ ඕගොල්ලන්වත් කැටුව යන්න. බෑ ටිකක් කළුවරයි. ඒකින්ද මම දන්නේ GoPro එක මොන ආකාරයෙන් හැසිරෙනවද කියලා විශේෂයෙන් මේ අඳුරු අවස්ථාව වලට නම් එයා ඒ තරම් සුදුසු කෙනෙක් නෙමෙයි. ඒකින්ද හිමින් යන ගමන් ඔයගොල්ලන් පේන ඇයි දැන් ඊටාම තනිතලා මාර්ගයකට තමයි අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒකෙන් හින්දා තමයි ඔයගොල්ලන් මේ එක්කගෙන යන්න උත්සාහයක් දරන්නේ. මේ අපි ඉන්නේ අලගල්ල රක්ෂිතේ. මේ අලගල්ල රක්ෂිතෙන් ඉතා කුඩා දියදාරා රාශියක් ඇති වෙනවා. එයින් එක දියදාරක් ගිහිල්ලා ඔයගොල්ලෝ දන්නවා ඇති බෝඇල්ල. ඔය උතුවන් කන්ද සඩදියල් ගම්මානයේ පහු කරගෙන යනකොට හම්බෙන ස්ථානයක තියෙනවා මහා ඔයෙන් හැදෙන ගංගාවෙන් හැදෙන දියඇල්ල බෝඇල්ල. ඔය බෝඇල්ල අසලදී මා ඔය හා එකතු වෙලා එක්ව ගොසින් පහළට ගලා බසිනවා. එතකොට දැන් ඔය මා ඔය ගැන කතා කරනකොට ඔයාලට මතක ඇති අසුපිනියැල්ල. ඔය 12 භාගයේ කඳු වැටියෙන් තමයි ඒක ආරම්භ වෙන්නේ. අහුපිනියැල්ල හදාගෙන හෙමින් පහළට ඇවිල්ලා කොළඹ නුවර මාර්ගය ඔය මාවනැල්ලේ මතක ඇති මම පැරණි පාලමේ වීඩියෝ එකක් ඉදිරිපත් කරා. ඒ අසලින් ගලා ගොස් තමයි ඔය උතුවන්කන්ද ප්‍රදේශයේ කිට්ටුවේදී බෝඇල්ල නිර්මාණය කරන්නේ. මේ ගමන නම් සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන් එක්කගෙන යන්න පුළුවන් වගේ. හැබැයි එහෙම ගියොත් අපි යනකොට අද එලි වෙයි. ඒකෙන්ද මෙතන නවතින්න. උඩරට දුම්රිය මාර්ගය නිසා අපිට අහිමි වෙච්ච මීයන් ඇල්ල ආරම්භ වෙන්නේත් මේ අලගල්ල කඳුපන්තිය ආශ්‍රිතව තියෙන හෙලන් මඩිත්ත කියන ප්‍රදේශයේ. ඒතකොට ඔය වලගොඩ, තලගොල්ල ආදී ගම්මාන පහු කරමින් ගිහිල්ලා ඔය මීයන් ඇල්ලේ ජල ධාරාව එකතු වෙනවා තලගොල්ල ඔයට. ඔය තලගොල්ල ඔය තමයි මම කිව්වේ බෝ ඇල්ලේදී මා ඔය හා එක්කෙනවා කියලා. එතකොට ඔය මීයන් ඇල්ලේ කතාව දන්නවනේ. මුලින්ම අපේ සුදු මහත්තුරු උමගක් විදින්න තියෙන කම්මැලිකමට මීයන් ඇල්ල විනාශ කළා. උඩින් ඒක හරස් කරලා පස්සේ තේරුණා අධික වැසි කාලයේදී දුම්රිය ධාවනය කරන්න බෑ කියලා. ඊට පස්සේ තමයි ඔය අංක 5A එවත් මීයන් ගොල්ල කියන උමග නිර්මාණය කරේ. අවාසනාවට අපිට ලංකාවේ තිබුණු උසම දිය ඇල්ලක් ඒකින්ද නැති වෙලා ගියා. මේ දවස්වල නම් ওই මීයන් ගොල්ල උමග මතක නේද? ඕක තමයි ලංකාවේ 3 වෙනි දිගම උමග.
ඔය බෙලියත් තියෙන නාකුට්ටිය උමග සිංගිමලේ එවත් පූල් බෑන්ක් උමග සම වලට පස්සේ තියෙන්නේ මීයන්ගල්ල. ඊට පස්සේ තමයි පට්ටිපොළ උමග හේවත් අංක 18 බිංගේ. ඔන්න ඕක තමයි මීයන්ගොල්ලේ තතු. එතකොට ඔය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයත් මීටර් 322ක් ඉහළින් පිහිටි ගංගොඩ උපදුම්රිය ස්ථානයත් දල වශයෙන් මීටර් 277ක් පමණ මුහුදු මට්ටමේ සිට ඔය දෙක තමයි අලගල්ල කඳු පන්තිය අපි කියන්නේ කොන් දෙකේ පිහිටා තියෙන දුම්රිය ස්ථානය. එතකොට දුම්රිය මාර්ගය යන්නේ ඔය අලගල්ල කන්දට සමාන්තරව. ඒතර රඹුක්කන සිට කඩුගන්නාව දක්වා තමයි ලංකාවේ දැනට තියෙන ආනතිය වැඩිම. අපි කියන්නේ ග්‍රේඩියන්ට් එක වැඩිම දුම්රිය මග තියෙන්නේ. 1.44යි. ඊට කලින් ඔය වාර්තාවට හිමිකම් කිව්වේ උඩුපුස්සලාව දුම්රිය මාර්ගය නානුවේ සිට නුවරඑළිය කඳපොළ ඔස්සේ රාගල දක්වා ගිය අඩි 2.5 පටුවාමාන දුම්රිය මග ඒකේ ආනතිය හේවත් ග්‍රේඩියන්ට් එක 1.24. ඔයගොල්ලෝ දන්න ඔය හිමාල දුම්රිය මාර්ගයේ ආනතියත් 1.22යි. ඒ කියන්නේ ඊට ඊටාම සමාන ආනතියකින් යුක්ත ඊටාම දුෂ්කර මගක් තමයි ඔය උඩුපුස්සලා දුම්රිය මාර්ගය. 1903 සිට 1948 දක්වා තමයි ඕක ඉතින් භාවිතා කරේ. මොන අපි ක්‍රමක්‍රමයෙන් නීවන කැලේකට ඇවිල්ලා තියෙනවා. දිවච්ච ගහකුත් තියෙනවා. ඕකිඩ් වර්ගත් බහුලයි වගේ. වනයක් තුල තියෙන සුන්දරත්වය මෙන්න මේකයි. කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ. යම් කෙනෙක් දි รา පත් වෙනකොට එයා තව කෙනෙකුට ජීවත් වෙන්න පෝෂණය ලබා දීලා තමයි මිය යන්නේ. ඒතකොට එයා මත තවත් අලංකාර දේවල් වැඩෙනවා. අපගේ රුක් ගොම සංචාරය නැවතත්. අතන මේ කැලේ නම් කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැහැ. මේ අලගල්ල රක්ෂිතය කියන දේ නියම හැංගීම එන්න නම් බතලයාගේ ඉඳන් අතරම බතලියේ ඉඳන් පූජා කළ දක්වා මේ මම්පිතේ ගමන් කළ යුතුමයි. හැබැයි අවාසනාවට මම 2016 එද්දි තිබුණ ඒ සෝචනීය තත්වයම තමයි මේ වෙනකොටත් තියෙන්නේ. අපේ මේකට එන ඇත්තෝ කුණු කසල සෑහෙන්න බැහැත කරලා තියෙනවා. දැන් කුණු කසල වලට අමතරව මේ මෑතකදී ඇවිල්ලා දෙන වසංගතය තමයි මුඛ ආවරණ. ඔය ෆේස් මාස්ක්ස්. ඒවා හැම තැනම. ඒකෙන් ඊට වඩා පරිසර විනාශයක් වෙනවා. මොනවා කරන්නද ඉතින්? වඳුරන්ට දැලිපිය හම්බුනාම ওই වගේ දේවල් වෙනවා. අපි එක්වරම ඇතුල් වෙලා තියෙනවා හරියට හුන්නස්කිරිය කන්දේ තියෙන පරිසර පද්ධතිය වගේ ප්‍රදේශයකට. ඇත්තට මේ දක්වා අපි ලංකාවේ සංචාරය කරපු ස්ථානවල ගොඩක් හැඩහුරුකම් මේ අලගල්ල කඳු වැටියේ තියෙනවා. එකක් තමයි කුකුලාගල. මට මතක ඇත දෙකිල්ල ගස්කඩ ආසන්නයේ තියෙන ඔය කුකුලාගල හේවත් දියතලාව කන්ද. ඊට පස්සේ අපේ තියෙනවා ඔය හුන්නස්කිරිය කන්ද. ඔය දෙකේම තිබුණා හිතාම සුවිශේෂී පරිසර පද්ධති අපිට මේ අලගල්ලේදී දැක ගන්න හම්බුණා. දැන් මේ තියෙන්නේ මම දන්න විදිහට මේ නෙළු ප්‍රභේදයක් තමයි මේ මාර්ගයේ දෙපස අලංකාර ලෙස වැවී තියෙන්නේ. හැබැයි මේවා කන්න අපේ සද්දන්ත කුලයේ ඇත්තුණා නෑ හොඳේ. කොට්ට මෙතන තියෙනවා නිකන් අර අපි කියන්නේ තරමක් වගුරු බිමක් වගේ. සාමාන්‍යයෙන් කන්දක් මුදුනේ මේ වගේ ස්ථානයක් දකින්න අමාරුයි. මෙතනින් නැවතිලා ඒක පොඩ්ඩක් පෙන්නලා යා යුතුයි කියලා මට හිතෙනවා. මැද නිකන් ලින්දක් වගේත් කපලා තියෙනවා. මේක තමයි අද මම කිව්ව වගුරු බිම වගේ ස්ථානය. ටිකක් හැරුවොත් නම් වතුර ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ හැබැයි. දැනට මම කිසි කණ්ඩායමක් ඒ වගේ උත්සාහයක් දදලා තියෙන හැඩයි. මේ පෙන්වන්න හදන්නේ අලගල්ල රක්ෂිතයේ තියෙන දැවැන්තම උවදුර. ඒ තමයි
අසීමාන්තික කඳවුරු බැඳීම්. ඔයාලට පේන ඇති මේ තියෙන තවත් එක කඳවුරු බිමක්. අපි මෙවැනි කඳවුරු බිම් රාශියක් මේ කැලෑ මණ්ඩිය තුල දැක්කා. මේකේ තියෙන විශාලම දේ වැදගත්ම විනාශකාරී දේ තමයි මේකට අවශ්‍ය කරන දර. එතකොට කණු සපයාගන්නේ මේ අවට තියෙන ගස් කොළන් කපලා. ඔයාලට මතක නම් අපි ග්‍රේට් වෙස්ටර්න් නැගපු වෙලාවේ සෑහෙන වනාන්තර ප්‍රමාණයක් එලි කරලා තිබුණා. එකක් තමයි කඳවුරු බඳින්න ඉඩ හොයාගන්න, අනිත් එක ඊ පස්සේ උන්ට අවශ්‍ය කරන දර සපයාගන්න. ඔය තත්ත්වෙම තමයි උදා වෙලා තින්නේ කබරගලට සහ නොයෙකුත් මෙවැනි අලංකාර වටිනා වනාන්තර සහිත කඳවුරු බිම් වලට. නකල්ස් වනයත් මං හිතන්නේ මේ වගේම විනාශ මුඛයට ඇදගෙන යනවා. ඒකින්ද මෙවැනි කඳවුරු බැඳීම් නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඔබ කඳවුරු බඳිනවා නම් එයින් මේ පරිසරයට කිසිම ආකාරයේ හානියක් නොවිය යුතුයි. අවාසනාවට පොලිතීන් කුණු මාස්ක් සියල්ලම බැහැර කරලා ගිහිල්ලා තියෙනවා. අහල පහල තියෙන ගස් ටික කපලා තියෙනවා. එතකොට මේ එලි මහාන එන්න වැඩි දියුණු වෙලා මේ අපේ ඉහළෙන් තියෙන වන වැස්ම නැති වෙලා යන එක තමයි වෙන්නේ. මෙන්න මේ අවිධිමත් සංචාරය තමයි අපි නැවැත්විය යුත්තේ. මෙන්න තවත් වෙනත් පරිසර පද්ධතියක්. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මොනතරම් බිම් ප්‍රමාණයක් මේ අලගල්ල රක්ෂිතය තුල එලිපෙහෙලි වෙලා තියෙනවාද කියලා. ගස් විශාල ප්‍රමාණයක් ජීවිතය පුදන්න වෙලා තියෙනවා මේ අසීමාන්තික කඳවුරු බැඳීම් වලට දරස අපයන්න. ඒකින්ද ඊටාම වැදගත් වෙන්නේ ඔබ කඳවුරු බඳිනවා නම් ඔබට අවශ්‍ය කරන සියලුම දේවල් ඔබ සපයාගෙන ආ යුතුයි. එතකොට ඔබගෙන් ඉතිරි වෙන සියලුම කැලිකසල අපද්‍රව්‍ය ඔබ නැවත රැගෙන තැන් වලට ගෙන යා යුතුයි. අන්න ඒක තමයි විධිමත් කඳවුරු බැඳීම කියන්නේ. අවාසනාවට අපේ රටේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මමත් ඒ මුල් කරගත් කඳවුරු බැඳීම් අපි ආවා, අපි කඳවුරු බැඳ ගියා. ඉතින් පස්සේ එන කණ්ඩායමට හෝ ඉතින් පස්සේ තියෙන පරිසර පද්ධතියේ තියෙන කිසිම ආකාරයක හැඟීමක් නැතිවීම තමයි මේ පරිසර විනාශයන්ට දායක වෙන තවත් එක දෙයක්. ඒතර විල්පත්තු වන විනාශය, ඒතර මේ මෑතකදී වෙන වන විනාශය, රාජ්‍ය අනුග්‍රහය සහිතව වෙන වන විනාශය, ඒ හා සමානම දෙයක් තමයි මෙවැනි අශීලාචාරාත්මක කඳවුරු බැඳීම් වලින් සිද්ධ වෙන්නේ. ඒකෙන්ද අපි සියල්ලක්ම කල්පනාකාරී විය යුතුයි මේ විනාශය වළක්වා ගන්න. ඔන්න කියනකොටම තවත් එවැනි ස්ථානයකට තමයි අපි මේ ළඟා වෙන්නේ. මේ මගේ වම්පසින් තියෙනවා ඒ වගේම දැඩි ලෙස එලිපෙහෙලි කරලා ගත්ත කඳවුරු බිමක්. ඉන්නක එකත් පෙන්නලා මෙයා. ඔන්න බලන්නකෝ කරලා තියෙන විනාශය. මෙවැනි දේවල් වලට අපි වැට බැඳිය යුතු නැද්ද? මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගන්න නම් මෙවැනි දේවල් වහා නැවැත්වීමට පියවර ගත යුතුයි. මේ අලංකාරත්වය නම් ඉතින් කොච්චර දැක්කත් මදි. ඉතින් ඒ දකින සැරේ ඔයගලන්වත් එක්ක යන්න හිතෙනවා. මොකද විශාල කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවට ඒගොල්ලන්ට මෙවැනි ස්ථාන වලට ඒමට හැකියාවක් නැති. විශේෂයෙන්ම අන්න ඒ අයගේ පහසුව තකා තමයි ගොඩක් වෙලාවට දිගු වීඩියෝ එකක් කරන්නේ හැකිතරම් දේවල් ආවරණය කරමින්. නමුත් බලන්නකෝ මේ අලංකාරත්වයේ යටින් මොනතරම් ශෝකාන්තයක් ලියවිලා තියෙනවද කියලා. මේ අපි යන තැනත් කුණු ගොඩක් පත්තු කරලා ඉතුරු කරලා ගිය දේවල්. එතකොට මත්පැන් පානය කරලා බෝතල් දාලා ගිහිල්ලා. සමහර ඒවා කඩලා කටු පිටින්. බීර කෑන්, පොලිතීන්, සැමන්ටින් සියලුම ආකාරයේ අපද්‍රව්‍ය කැලිකල්සල මේ තැන්වල බැහැර කරලා ගිහිල්ලා තියෙනවා. මෙවැනි හිත්පිට නැති මිනිසුන් නම් රටකට අවාසනාවක්.
අපි කියන්නේ පාපයක් කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි. ඒ තරම් නරුම ආකාරයට තමයි මේ පරිසර පද්ධතියට සලකලා තියෙන්නේ. ඔන්න අපි කතාවෙන් පූජාගලට ඇවිල්ලා තියෙනවා. ඉඟුරුගල කියලා කියන්නේ මේකටම තමයි. අලගල්ල කඳුපන්ති එක් කෙළවරක්. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා වගේ. බලමු අපිට ආසන්නයට ය아가න්න පුළුවන්ද කියලා. ඔන්න ඊටාම අලංකාර ලෙස පූජාගල දිස්සෙනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ පූජාගල සිට ගංගොඩ දක්වා තියෙන තාම දුෂ්කර සහ ආනතියෙන් වැඩි වම්පෙතට. චෛත්‍යය තියෙන අපිට පිටුපස්සේ. ඔය තියෙන අලගල්ලේ ගල් කුල. දැන් ඔකන පහලින් දැක ගන්න පුළුවන්. ඒ කුඩා පටු මාර්ගය. 2016 අපි මේක දිගේ බැස්සා. නමුත් අද මේක දිගේ යන්නේ නැහැ අපි. මේ තියෙන්නේ පූජාගල දක්වා වැටී තියෙන මාර්ගය. අපි දැන් මොහොතකට කලින් දැක්ක ගංගොඩ දක්වා වැටී ඇති කෙටි මාර්ගය. දල බැවුමක් සහිත මාර්ගයක්. ඒක අනේක නම් ලේසි නෑ. පූජාගලට ගිහිල්ලා බලමු මොනවද දකින්න පුළුවන්. ඔන්න අපිට ඊටාම හොඳින් අලගල්ල පූජාගලේ සිට දැක ගන්න පුළුවන්. පේනව නේද? දැවැන්ත ගල් කුලක්, ගල් කුල මත මාන සහ වෘක්ෂලතා වැවී ඇති ආකාරය. ඉතින් එපිටට ඔන්න ඈත තියෙන කඳුපන්ති තියෙනවා. නමුත් මධ්‍යහනේ නිසා ඉරේලිය අපි කියන්නේ හේසි ගතිය නිසා ඒක ඉතා හොඳින් දැක ගන්න අමාරුයි. කොහොම වුණත් අපි බලමු අංශක 180ක දර්ශනයක් ඕගලන්ට මෙතන ඉඳන් අරගෙන එන්න හැකි වේද කියලා. නැවත වතාවක් අපි මේ බලන්නේ මාවනැල්ල අතනායක දිසාවන් වලට. ඔය මාවේ ගලාගෙන ඉන්නේ තුන් ඔය දිශාවලින්ම තමයි. එතකොට ඌරාකන්ද සහ බතලේ ගලත් ඉදිරියෙන් දකින්න පුළුවන්. ඒතර ගංගොඩ උපදුම් ස්ථානයේ තියෙන ඔය පහළ ඒ ආශ්‍රිත ගම්මාන අපි දැන් ක්‍රමක්‍රමයෙන් පූජා ගලට එනවා. අපි බලමු චෛත්‍ය දක්වාම යා ගන්න පුළුවන් වේද කියලා හිමින් ගියොත්. ඔව් ඒ තියෙන්නේ චෛත්‍ය. මේ තමයි පූජා ගලේ තියෙන චෛත්‍ය ඇතුළ. තාම අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන තවත් එවැනි අලංකාර ලෙස නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. මේ තියෙන තුන්වෙනි ලෙස නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ තියෙන්නේ පූජා ගලේ කෙළවරේ සිට දකින්න ලැබෙන අලංකාර දර්ශනය. මේ ගංගොඩ දිසාව තමයි මේ ඕගලන්ට දකින්න පුළුවන් වෙන්නේ. අපි හෙමින් එමු පූජාගලේ චෛත්‍ය පිටුපසේ තියෙන කෙළවරින් පේන දර්ශනයට. මෙතනින් එපිටට රඹුක්කන දිසාව 40ක් දෙම ඉතාමත්ම අලංකාර ලෙස දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගලේ කෙළවරේ ඉඳන් බැලුවහම පේන දර්ශනය. අව ඈත ගල් කුලක් මත මම හිතන්නේ සංචාරක හෝටලයක්ද කොහෙද තියෙනවා. මම උත්සාහ කරන්නම් ඒක ටිකක් ලං කරලා පෙන්නන්න. තාමත් සුවිශේෂී ස්ථානයක තමයි ඒක තියෙන්නේ. සංචාරක හෝටලයේ ගල් උඩ තියෙන තැන දැක්කම නම් බයත් හිතෙනවා. යන්නත් ආසයි ඉතින්. හැබැයි ඕවා තියෙන ගණන් වලට අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. ඔන්න දැන් අපි එතනින් පස්සේ එනවා පොඩ්ඩක් 40 දිහාවට. මෙතනින් පස්සේ අපිට පුළුවන් අපේ ගමන හමාර කළා හෙමින් නැවත ගමන් ආරම්භ කරන්න අපගේ ගමනාන්තය වෙන පොත්ත පිටිය කරා. ඔන්න දරුවනේ අපි දැන් හෙමින් පල්ලම් බහිනකන් ඉන්නේ. විශාල නඩයක් ඔන්න අලගල්ල බතල ගෙඩිය උඩට නගිමින් තීටිනවා. අපට සමාන පිටිපස්සෙන් සද්දෙත් ඇහෙනවා ඇති. හොඳ වෙලාවට අපි උදේ පාන්දර ආපු නිසා බතලී අපි විතරයි උඩ හිටියේ. ඔයගොල්ලෝ දකින්න ඇතිනේ අපි පූජාගලට ගිය වීඩියෝ එක. සමහර ඒවාගේ සද්ද පොඩ්ඩක් නැති කරන්න උනා. මොකද එතන හිටපු නඩවල සද්ද හින්දා පරිසරය ඊටාම හොඳින් විඳ ගන්න අමාරු වුණා. එහෙනම් දරුවනේ අපි ඉන්නේ උදේ කන්ද නගිනකොට නැවතිච්ච ගල උඩ. මෙතන නවතින්න හේතුව තමයි එකක් අපේ ගමන හමාර කරන්නත් වෙලාව හරි දැන් හැන්දෑ බෝ වෙලාගෙන එන්නේ.
ගෙවල් බලා යන්නත් ඕනේ. අනිත් එක මේ අහසේ තියෙන අලංකාර වලාකුළු ටික ඕගලන්ට පෙන්නන්න. ඒ විදිහට දක්නේ මේ පැත්තට දැන් ඊටාම ලෙස කඳු පන්ති දර්ශනය වෙනවා. විශේෂයෙන්ම ওই ළඟ පාට පේනවා. දැන් අපිට පේනවා හන්තාන ඊටාම සුන්දර ලෙස. ඊට පස්සේ නෙල්ලිගල මේ පහළ තියෙන ප්‍රදේශات ඊටාම හොඳින් දැක ගන්න පුළුවන්. එතකොට අපි තව ටිකක් වම් පැත්තට එනවා. උදේ නම් මේ කඳු ටිකක් මීට වඩා පැහැදිලිව පෙනුණා. වඟට දැන් ඇහෙනවා ඇති ඈතින් අර ගල් කොඩියේ සද්දේ. උදේ ඉඳන් පපුවට පිහියෙන් අයිනා වගේ ඩකස් ගගා තියෙනවා. මා ගතන්න ඉතින් කළු ගලුත් නැතුව බෑලුනේ සංවර්ධනය කරන්න. හරි එහෙනම් මං හිතනවා අපිට අර ඈතින් ගලේවල පැත්ත දෙන කඳුත් පේනවද කොහෙද? ඔය බේලිය කන්ද එහෙම ගලේවල යෝධයා. යාවත් සමහර දකින්න පුළුවන් ඇති. මේ ඉන්නේ සුදු කෙල්ල. දැන් නම් ඉත යාගේ පැත්තට යන්න මොකද දැන් ඉත බහින්න ඔයාට පිටිපස්සේ. අර උදේ තිබුණ අලංකාරත්වය නෑ මොකද උදේ ඉත අපිට පිටිපස්සෙන් තිබුණ හින්දා මේ තනකොළ වගේ තියෙන මාන ඊටාම හොඳින් එළිය වැටලා දිස් වෙලා තිබුණා. එහෙනම් අපට පේනන්නේ උඩ ඉන්න කූමි 3 දෙනෙක් වගේ 3 දෙනෙක්. ඔය තමයි ඔය දැන් මෑතකදී ආපු නඩය. මට පේන්නේ ඒගොල්ලෝ රෑ කඳවුරු බඳින්න හදන්නේ. ඔන්න දරුවනේ එහෙනම් අපි හදන්නේ සුන්දර අලගල්ල සංචාරය නිමා කරන්න. අලගල්ලට පිටින් අපි කියන්නේ ගාලුපාතේ බස් යනවා වගේ කෝච්චිය යනවා. විතරම කෝච්චියක සද්දයක් අහන්න පුළුවන්. පිටිපස්සෙන් ඉන්නේ එයා තමයි සුන්දර අලගල්ල දලනාව. දැන් නම් ඉතා විශාල නඩයක් ඉහළ සැතසෙනවා මම හිතන්නේ රාත්‍රී ගත කරන්න. අපි වාසනාවන්ත වුණා. හිමිදිරියේ ඇවිල්ලා එයා හොඳින් දැක බලාගෙන හොඳින් මේ සුන්දරත්වය අත්විඳ ගන්න. විශේෂයෙන්ම කනගාටුවට කාරණා කීපයක් තියෙනවා. අපි දැක්ක පරිසර විනාශයන් නම් අලගල්ල රක්ෂිතයේ සිදු වෙලා තියෙන ඉතාමත්ම හදවතට දුකක් කනගාටුවක් ඇති වෙන දෙයක්. මේ අසීමාන්තික කඳවුරු බැඳීම නිසා සෑහෙන ගස් ප්‍රමාණයක් කපලා එලිපෙහෙලි කරලා මේ රක්ෂිතය දැඩි පරිහානියකට ලක් වෙලා තියෙනවා අපි දැක්කා. මගේ 2016 සංචාරය හා සසඳද්දී සිදු වෙලා තියෙන හානිය ඉතාමත්ම වැඩි. මේ යන විදිහට ගියොත් මේ අලගල්ල රක්ෂිතයට ඉතා ඉක්මනින්ම මම හිතන්නේ වඳ වී ගිය තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. මේක කාන්තාරයක් බවට පත් වීමේ අවදානමක් තියෙනවා. ඒකින්ද මේකට එන ඇත්තන්ට ඉල්ලීමක් කරන්න තියෙන්නේ ඔබ කඳවුරු බඳින්න එනවා නම් ඔබට අවශ්‍ය සියලුම දේවල් අරගෙන එන්න. මේ කැලේ ගස් කපලා දර හොයන්න ලෑස්ති වෙන්න එපා. සීතලට අඳින්න ඇඳුමක් අරගෙන එන්න. කෑම සූදානම් කරගෙන එන්න. ලිප් හදන්න, ගිනිමැල ගහන්න, දර කපන්න ලෑස්ති වෙන්න එපා. ඒ විදිහට ගියොත් එහෙම මේ අලගල්ලේ ගස් පැලවෙන්නේ නැහැ අපි කපන ඉක්මනට. ඒකින්ද ඒ කියන්නේ ඊ타මත්ම සිහිබුද්ධියෙන් කල්පනාකාරීව කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි කැලි කැසල භාවිතය. ඔය ගේන ප්ලාස්ටික්, එතකොට මත්පැන් බෝතල්, බියර් කෑන්, සැමන් ටින්, එතකොට මුඛාවතන සියලුම දේවල් අලගල්ලට බැහැර කරලා ගිහිල්ලා තියෙනවා කිසිම හිතීතයක් නැතුව. කරුණාකර මෙන්න මේ දේවල් වලින් අත් මිදෙන්න අපිට පුළුවන් අපේ ලෙවල් එකකින් වෙනසක් කරන්න. අපි මේ වෙනස නොකර දේශපාලඥයන්ගෙන් හෝ මේක බලාගෙන ඉන්න බලදාදෙන්ගෙන් ඒක බලාපොරොත්තු වෙනවා කියන්නේ විහිළුවක්. අන්නේ සිතුවිල්ලත් එක්ක ශ්‍රී සමුගන්නවා හසී සමග අලගල්ල සංචාරේ. නැවත මේ වගේ සංචාරයකින් හමු වෙමු. එතක හැමෝම පරිස්සමින් ඉන්න, පරිසරයට ආදරය කරන්න, පරිසරය රැක ගන්න දායක වෙන්න.